ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලුම දෙනාම. ඉතින් අද මම සාකච්ඡා කරන්නේ න්‍යාස පාඩම හා සම්බන්ධ සියලුම සිද්ධාන්ත පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සියල්ලම එක වීඩියෝ එකකින් පුළුවන් තරම් පුංචි කාලයක් ඇතුළත ඔයාලට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් subscribe කරන්න, notification එක on කරන්න, bell icon එක click කරලා යාළුවන්ට බලන්න share කරන්න කියලා මතක් කරනවා. ඉතින් න්‍යාසයක් අපි දන්නවා ප්‍රකාශයට පත් කරන විදිහක් තියෙනවා. ඉතින් මගේ ලස්සන කියමනක් තියෙනවා පෙති කියලා. පෙති. හොඳට මතක තියාගන්න පේ අකුරයි ති අකුරයි. එතකොට මම මෙතනදී ඔයාලට හඳුන්වා දෙන concept එක තමයි පෙති කියන සංකල්පය. මොකද්ද මේ පෙති කියලා කියන්නේ? පෙති කියලා කියන්නේ පේ අකුරෙන් කියන්නේ පේලි, ති කියලා කියන්නේ තීර ගන්න. එතකොට න්‍යාසයක් නිරූපණය කරනකොට අපි හිතමු 2 3 4 5 කියලා. එතකොට මේ වගේ න්‍යාසයක ගණයක් ලියන්න ඕනේ යටින්. නැත්නම් ඒක සම්පූර්ණ වෙන්නේ නැහැ. එතකොට න්‍යාසයේ ගණය ලියනකොට මතක තියාගන්න පෙති කියන සංකල්පය ගොඩක් වැදගත් වෙනවා. මොකද්ද මේ පෙති කියන්නේ? මේ අතර තියෙන ඒවා පේලි මේ අතර තියෙන ඒවා තීර. එතකොට පේලි කීයක් තියෙනවද? තීර කීයක් තියෙනවද කියලා බලලා මෙතන ලියන්න ඕන. එතකොට මේකේ පේලිත් දෙකයි තීරත් දෙකයි. එහෙනම් දෙක ගුණ කිරීම දෙක කියලා ලියන්න පුළුවන්. ඒ වගේම අපිට හිතමු 1 3 5 2 4 6 ආදී වශයෙන් මේ විදිහට න්‍යාසයක් තියෙනවා. මේ න්‍යාසයේ ගණය ලියනකොට අපි ලියන්න ඕන පේලි ගාන 1යි 2යි 3යි තීර ගානන 2යි. එහෙනම් පෙති කියන සංකල්පය අනුව පේලි කීයද? 3යි ගුණ කිරීම තීර 2යි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි මේකේ ගණය ප්‍රකාශ කරන්නේ. දැන් ඔයාලට ඕනම න්‍යාසයක ගණය ප්‍රකාශ කරන්න පුළුවන්. ඊළඟට ඒකක න්‍යාසය කියලා එකක් තියෙනවා. i අකුරෙන් නිරූපණය කරන්නේ. ඊට පස්සේ ඒක අපිට සමාන කරන්න පුළුවන්. ඒකක න්‍යාසය මෙන්න මේ විදිහට එන්නේ 1.1. මේකේ ගණය කීයද? 2 ගුණ කිරීම 2. මේකට තමයි ඒකක න්‍යාසය කියලා කියන්නේ. ඕනනම් අපි ඒකක න්‍යාසය මේ විදිහට ප්‍රකාශ කරන්න පුළුවන්. ගණය 3 ගුණ එකක 1.1 ඒ කියන්නේ විකර්ණයේ ඔස්සේ තියෙන ඉලක්කම් එක වෙන්න ඕන. විකර්ණය කියන්නේ අපි දන්නවනේ විකර්ණය ජ්‍යාමිතියේදී අපි දන්නවනේ මේ විකර්ණය එක වෙන්න ඕන. අනිත් සංඛ්‍යා ඔක්කොම බිඳුවක් වෙන්න ඕන. ඒ වගේ න්‍යාස වලට කියනවා ඒකක න්‍යාස කියලා. මේකේ ගණය 3 ගුණ කිරීම 3. දැන් ඔයාලා ගණය ලියන්න දන්නවා. ඒකක න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. දැන් ඊළඟට අපි දැන් සාකච්ඡා කරන න්‍යාස එකතු කිරීම සහ න්‍යාස අඩු කිරීම සහ න්‍යාසයක් කොහොමද නියත සංඛ්‍යාවකින් බෙදන්නේ සහ ගුණ කරන්නේ කියන කාරණේ. ඉතින් ඒකට හොඳම උදාහරණය තමයි 2012 සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නේ. ඉතින් ඒක නිසා මම 2012 සාමාන්‍ය පෙළ ප්‍රශ්නේ මේ විදිහට සාකච්ඡා කරනවා. හරි. දැන් ඔයාලට දීලා තියෙනවා මෙන්න මේ විදිහට න්‍යාසයක් 1 2 ඊළඟට දීලා තියෙනවා 2m සමානයි 5 8 කියලා දීලා තියෙනවා. මේ වගේ ගණයක් ලියලා නැහැ. ඔයාලට අවසාන පිළිතුරේදී ගණය ලිව්වට ලියන්න පුළුවන්. හරි. දැන් අපෙන් අහන්නේ m වල අගය හොයන්න. m වල අගය හොයනකොට මේක සමීකරණයක් විදියට තියෙන නිසා මම 2m මේ පැත්ත තියලා මේ න්‍යාසය අනිත් පැත්තට අරන් යනවා. කිසිම ගැටලුවක් නැහැ. මේ අරන් යන්න පුළුවන්. 5 8 මම ওই විදියට ලියා ගන්නවා. ඍණ 1 2 මේ විදියට ලියා ගන්නවා. න්‍යාසයක් තවත් න්‍යාසයකින් අඩු කරන්න හරි එකතු කරන්න හරි නම් ඒ වගේ ගණයක් සමාන වෙන්න ඕන. මේකේ ගණය 2 ගුණ කිරීම 1 පෙතිනේ. මේකේ ගණයක් වෙන්නේ පේති. පේයන්න ඒ කියන්නේ පේලි ගණන 2යි තීර ගණන 1යි. දැන් මේ දෙකේම ගණයන් සමානයිනේ. එහෙනම් මේ දෙක අඩු කරන්න පුළුවන්. අඩු කරනකොට අනුරූප අවයවයන් තමයි අඩු කරන්න ඕන. 5න් අඩු කරනවා 1ක්. 5න් එකක් අඩු කරාම 4යි. 8න් අඩු කරනවා 2ක්. එතකොට 6යි. මේ විදිහට ලියා ගන්න පුළුවන්. මේක 2m. දැන් අපෙන් අහන්නේ 2mද? නෑ. m තමයි අපෙන් අහන්නේ. එතකොට m අපට උක්ත කරන්න පුළුවන් මේ පැත්තේ m සමානයි මේක දෙකෙන් බෙදන්න පුළුවන් අනිත් පැත්ත. 2න් 1යි අපිට ලියන්න පුළුවන් න්‍යාසය 4 6 විදිහට. දැන් m වලගේ අපිට හොයාගන්න විතරයි තියෙන්නේ. දැන් බලන්න න්‍යාසයකට පිටින් සංඛ්‍යාවක් ಗುಣ වෙන්න බලාගෙන ඉන්නවා. කෙනෙක්ට කියන්න පුළුවන් බෙදන්න කියලා. ඇත්තට මේ දෙකින් එකෙන් ಗುಣ කරන්න තමයි තියෙන්නේ. බෙදීමක් කියලා කියන්නේ මෙතන දෙකින් එකෙන් ಗುಣ කිරීමක් තමයි. එතකොට මේ දෙකින් එක කියන සංඛ්‍යාව 4නුත් ಗುಣ වෙන්න ඕන. දෙකින් එක කියන සංඛ්‍යාව 6නුත් ಗುಣ වෙන්න ඕන. දෙකින් එක 4න් ಗುಣ වුණාම ඒ කියන්නේ ඇත්තටම 4 දෙකෙන් බෙදෙනවා වෙන්නේ. 4 දෙකෙන් බෙදුනම 2යි. 6 දෙකෙන් බෙදුනම 3යි. එහෙනම් මෙන්න මේ විදිහට ලියලා තියෙනවා නම් m වල අගයට සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන්. එහෙනම් ඔයාලට දැන් මෙතනදිත් ඉගෙන ගත්ත කාරණේ තමයි න්‍යාසයක් තවත් න්‍යාසයකට එකතු කරනකොට හරි අඩු කරනකොට හරි ගණයන් සමාන වෙන්න ඕන අනිවාර්යයෙන්ම. ඒ වගේම න්‍යාසයක් බෙදනවා කියන එක නෙවෙයි මෙතනදී වෙන්නේ. න්‍යාසයක් නියත සංඛ්‍යාවකින් බෙදනවා නම් ඇත්තට මේකෙදි වෙන්නේ 1 8 කියන ඒ සංඛ්‍යාවෙන් ಗುಣ වෙනවා කියන එකත් මතක තියාගන්න. අපි දැන් යමු 2013 අවුරුද්දේ ආපු ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. A කියලා න්‍යාසයක් දීලා තියෙනවා. ඊළඟට 2a දාන b කියලා
න්‍යාසයක් දීලා තියෙනවා බිංදු ගොඩක්. ඒ වගේම අහනවා B න්‍යාසයේහි අවයව සහිතව ලියා දක්වන්න කියලා. හරි. මම ওই දීලා තියෙන එකම ලියා ගන්නකො. 2a ධන b සමානයි බිංදු 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 බිංදු. ඔය විදිහට ලියා ගන්නවා. හරි. දැන් 2a එක වෙනුවට මම 2 ලියලා ඒ වෙනුවට මම ආදේශ කරනවා අපිට දීලා තියෙන a කියන න්‍යාසයේ අගයන් ටික මේ විදිහට. ධන b සමානයි දීලා තියෙන න්‍යාසයේ බිංදු 4ක් දීලා තියෙනවා මේ විදිහට. හරි. දැන් b වලනේ අගය අහන්නේ. එහෙනම් මම b තනි කරලා අනිත් පැත්තට අරන් යනවා අර 2 වතාවක් මෙන්න මේ න්‍යාසය. 2 වතාවක් ඒ න්‍යාසය අරන් යනවානේ. මම දැන් මෙහෙම කරනවා. මේක ලියාගෙන ඊළඟ පියවරේදී මම ඔයාලට මේක සරල කරලා පෙන්නන්නම්. ඒ තමයි මේ න්‍යාසය ওই විදිහටම ලියා ගන්න. බිංදු 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 ඔහොම ලියාගෙන දැන් නියත සංඛ්‍යාවක් තියෙන න්‍යාසයකට පිටින්. එහෙනම් මෙන්න මේ නියතය වෙන වෙනම ගුණ කරන්න ඕන. එතකොට 3 වරක් 2 6යි, දෙවරක් 1 2යි, දෙවරක් බිංදුව බිංදුවයි, දෙවරක් ඍණ 2 කීයද? ඍණ 4යි. එහෙනම් ඔතන ඍණ 4 දාන්න ඕන. හරි. දැන් ඔයාලට බැලුවට පේනවා පෙති. ඝණය කියන්නකෝ. මේකේ 2 ගුණ කිරීම 2යි. මේකෙත් 2 ගුණ කිරීම 2යි. එහෙනම් දැන් ඝණයන් සමානයි. න්‍යාසයක් තවත් න්‍යාසයකින් අඩු කරන්න පුළුවන්. අඩු කරලා ලැබෙන පිළිතුර මම උඩින් ලියන්නම්. b සමානයි. දැන් අනුරූප අවයව තමයි අඩු කරන්න. බිංදුවෙන් අඩු කරනවා ඍණ බිංදුවෙන් අඩු කරනවා 6ක්. බිංදුවෙන් 6ක් අඩු කරනකොට උත්තරේ ඍණ 6යි. ඊළඟ අවයවයට බිංදුව ඍණ 2. බිංදුව ඍණ 2 කියලා කියන්නේ බිංදුවෙන් 2ක් අඩු කරාම ඍණ 2යි. ඔන්න න්‍යාසයේ උඩ පේලිය හරි. යට පේලියට එනවා. බිංදුව ඍණ මෙතන තියෙන්නේ කීයද? බිංදුව. එතකොට බිංදුවෙන් අඩු කරනවා බිංදුවක් උත්තරෙත් බිංදුවයි. මෙතනට එනවා බිංදුවෙන් අඩු කරනවා ඍණ 4ක්. බිංදුවෙන් අඩු කරනවා ඍණ 4ක්. එතකොට කීයද උත්තරේ? මේ ඍණයි ගුණ කරාන් පස්සේ ධන 4යි එන්නේ. එහෙනම් මෙන්න මෙතන උත්තරේ එන්නේ 4යි. එහෙනම් මෙන්න මේ විදිහට තමයි B වල අගය අවයව සහිතව ලියන්නේ. මෙතනදී ඝණයක් ලියන්න අමතක කරන්න එපා. පෙති පෙති. හරි. ওই විදිහට තමයි 2013 ප්‍රශ්නෙට අපි සම්පූර්ණයෙන්ම පිළිතුරු ලබා දුන්නේ. ඊළඟට අපි සාකච්ඡා කරනවා ප්‍රශ්නාංක ඊළඟ ප්‍රශ්නේ 2014 ප්‍රශ්නය. 2014 ප්‍රශ්නේ දීලා තියෙන මෙන්න මේ විදිහට න්‍යාසයක් තවත් න්‍යාසයක් එකතු කරලා සමානයි 3 වාරයක් තවත් න්‍යාසයක් කියලා තමයි තියෙන්නේ. මෙහි n වල අගය කීයද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. ආයෙත් අර කියපු විදිහටම තමයි අපට ඝණයන් සමානයි නම් අඩු කරන්න ගුණ කරන්න වගේ දේවල් අඩු කරන්න එකතු කරන්න වගේ දේවල් කරන්න පුළුවන්. හරි. දැන් මම මුලින්ම කරනවා මේ n තියෙන පදය එක පැත්තක තියාගෙන අනිත් පදය අනිත් පැත්තට අරන් යනවා. n වතාවක් 2.0 මේ පැත්තේ තියාගන්නවා. අනිත් පැත්තට අරන් යනකොට මම මෙහෙම කරනවා 3 වාරයක් 3 2 ඍණ 3 න්‍යාසය මෙහෙම ලියා ගන්නවා. ඍණ අනිත් පැත්තේ න්‍යාසය මේ පැත්තට අරන් යනකොට අපි දන්නවා සමීකරණයක විජී පදයක් අරන් යනවා වගේ ධන පදයක් අරන් යනකොට ඍණ පදයක් වෙනවා. හරි. 6 ඍණ 9. දැන් මට මේ වගේ ඝණයන් පොඩ්ඩක් කියන්න. පෙති පේලි ගණන 3යි, තීර ගණන 1යි. මේකෙත් පෙති පේලි 3ක් තියෙනවා, තීර නම් 1යි තියෙන්නේ. එහෙනම් මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. හරි. දැන් අපෙන් අහන්නේ මේ n වල අගයනේ. n වල අගය හොයනකොට අපිට මේ න්‍යාසයක් තවත් න්‍යාසයකින් බෙදන්න අයිතියක් නැහැ. එතකොට අපි කරන්නේ මොකද්ද දන්නවද? මේ පදේ ওই විදිහටම තියාගන්නවා. කිසිම වෙනසක් කරන්නේ නැතුව අනිත් පැත්ත සුළු කරන් එනවා. දැන් මේක අපි දන්නවා නියත පදයකින් ගුණ කරනකොට වෙන වෙනම ගුණ කරන්න ඕන. 3 වරක් 3 9යි, 3 වරක් 2 6යි. මේකේ මේ 3 මෙතන ඍණ 3ෙන් ගුණ කරාම ඍණ 9ක් වෙනවා. හරි. මේ පැත්තේ කිසිම වෙනසක් කරන්න නැතුව මම දැනට ලියා ගන්නවා ඍණ 1 6 ඍණ 9 ආදී වශයෙන්. දැන් මේක සුළු කරන්නම් කිමල්ලේ හරිම ලේසි. 9න් අඩු කරන්න ඕන ඍණ 1ක්. මම පැත්තක ලියන්නම් 9 ඍණ 1. 9 ඍණ 1. එතකොට මේ ඍණයි ගුණ කරාම ධන 1ක් වෙනවා. උත්තරේ 10යි. හරි. එහෙනම් උඩම 1 10යි. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට 6 ඍණ 6. 6 ඍණ 6. 6න් 6ක් අඩු කරාම බිංදුවයි නේද? හරි. ඊළඟට මෙතන එනවා ඍණ 9 ඍණ 9. පටලවා ගන්න බෑ. ඍණ 9න් අඩු කරන්න ඕන ඍණ 9ක්. මම මේක පැත්තක ලියා ගන්නවා. එතකොට පැටලෙන්නේ නැහනේ. ඍණ 9න් අඩු කරනවා ඍණ 9ක්. එතකොට මෙතන ඍණ 9යි මෙතන ඍණයි ධන වෙනවා ධන 9යි. ඍණ 9යි ධන 9යි උත්තරේ බිංදුවයි. එහෙනම් මෙන්න මේ විදිහට අපිට ප්‍රකාශයටපත් කරන්න පුළුවන්. එහෙනම් මේ පැත්තට මෙහෙම අපිට ලියන්න පුළුවන් 2.0 කියලා. දැන් අපි දන්නවා න්‍යාස දෙකක් දෙපැත්තේ තියෙන න්‍යාස
වල අවයව සමාන වෙන්න ඕන. එතකොට අපි දන්නවා න්‍යාසවල අවයවයන් එකිනෙකට සමාන වෙන්න ඕන. මොකද මේ දෙපැත්තෙම තියෙන වගේ ගණනනොත් සමානයි. මෙතන තියෙන බිඳුව මෙතන තියෙන බිඳුව ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන බිඳුව මෙතන තියෙන බිඳුව ප්‍රශ්නයක් නැහැ. මෙතන තියෙන 2 මෙතන තියෙන 10. එතන ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මෙතන ප්‍රශ්නයක් නැහැ. මොකද දන්නවද? මේ පැත්තෙන් n එකක් තියෙනවනේ. එහෙනම් අපිට පුළුවන් මේක n වලින් ගුණ කරන්න 2n සමානයි 10යි. දෙපැත්තම දැන් දෙකකින් බෙදන්න පුළුවන්. දැන් මේක න්‍යාසයක් නෙමෙයි. මේක නිකන් සමීකරණයක්. එහෙනම් මේ දෙකට මේ දෙක කැපිලා n සමානයි 5යි කියලා අවසාන පිළිතුර බලා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට තමයි 2014 ආපු න්‍යාස ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගන්න. එහෙනම් අපි යමු 2015 අවුරුද්දේ ආපු ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. 2015 මෙන්න මේ විදිහට න්‍යාස දෙකක් දීලා තවත් න්‍යාසයක් දීලා බව දී ඇති විට x හා y ගේ අගයන් අපෙන් අහනවා. හරි. මේකත් අර මම කලින් කියපු විදිහටම අපිට හදන් යන්න පුළුවන්. කිසිම ගැටලුවක් නැහැ. මේ න්‍යාසවල අනුරූප අවයවයන් ටික එකතු කරන්න පුළුවන්. හරි. දැන් අනුරූප අවයවයන් එකතු කරන්න නම් මම කලින් කිව්වා න්‍යාසවල ගණයන් සමාන වෙන්න ඕන. මේ හැම න්‍යාසයක්ම දෙක ගුණ කිරීම දෙක න්‍යාසයක්. ඒක නිසා කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. දැන් පළවෙනි ස්ථානයට එන්නේ ඍණ 1යි 3යි. ඍණ 1යි 3යි එකතු කරාට පස්සේ කීයද? 2යි. මම මෙතන ලියා ගන්නවා. මෙතන බිඳුව මෙතන 2. බිඳුවට දෙකක් එකතු කරාම 2ම තමයි. හරි. දැන් මෙතන තියෙනවා යට කීයද? x. මෙතන තියෙනවා බිඳුව. එහෙනම් x ට බිඳුවක් එකතු කරාට පස්සේ xම තමයි. මෙතන y තියෙනවා මේ පැත්තේ තියෙනවා x. එහෙනම් x ධන y. එහෙනම් මෙන්න මේ විදිහට වම් අත පැත්ත සුළු කරගන්න පුළුවන්. සමානතාවයෙන් දකුණු අත පැත්තේ මම මේ පිටින් ඉන්න දෙක ඉලක්කම ගුණ කරලා දානවා හැම පදයක්ම. එතකොට එක් වරක් 2 2යි, එක් වරක් 2 2යි, දෙවරක් 2 4යි, 6 වරක් 2 12යි කියලා ලබා ගන්න පුළුවන්. හරි. මෙන්න මේ විදිහට අපට න්‍යාස දෙක දෙපැත්තෙන් සමාන වුණා. ගණනුත් සමානයි. දෙක ගුණ කිරීම 2. පෙතිනේ. පේලි ගණන තීර ගණනෙන් ගුණ කරන්න ඕන. හරි. දැන් අනුරූප අවයවයන් සමාන කරන්න පුළුවන්. ඒක තමයි නීතිය. මෙතන 2 තියෙනවා, මෙතන 2 තියෙනවා ප්‍රශ්නයක් නැහැ. මෙතන 2 තියෙනවා, මෙතනත් 2 තියෙනවා ප්‍රශ්නයක් නැහැ. මෙතන x තියෙනවා, මෙතන 4 තියෙනවා. එහෙනම් අනිවාර්යෙන්ම x කියන එක කීයක් වෙන්න ඕනද? 4ක් විය යුතුමයි. එහෙනම් x වල අගේ හෙව්වා. ඊළඟට මෙතන x ධන y තියෙනවා. ඒක සමාන වෙන්න ඕන 12ට. අපි දන්නවා හැබැයි x වල අගේ 4යි කියලා. එහෙනම් 4 ධන y සමානයි 12යි. y සමානයි 12න් 4ක් අඩු කරාම 8යි කියලා කියන්න පුළුවන්. මේ විදිහට x වල අගය 4යි y වල අගය 8යි කියලා ලියලා 2015 ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන්. ඊළඟට අපි යමු 2016 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. හරි. දැන් අපි සාකච්ඡා කරමු 2016 සාමාන්‍ය පෙළ ප්‍රශ්නය. මෙතනදී ඔන්න අපට එනවා අලුත්ම කොටසක් න්‍යාස දෙකක ගුණිතය. න්‍යාස දෙකක් ගුණ කරන විදිය මම දැන් ඔයාලට කියලා දෙන්නම්. A කියන න්‍යාසය B කියන න්‍යාසයෙන් ගුණ කරනකොට ඔයාලා මුලින්ම දීලා තියෙන එක ඒ විදිහටම ලියා ගන්න. right මේ විදිහට මම ලියාගත්තා A කියන න්‍යාසය ඊළඟට මම ලියාගත්තා B කියන න්‍යාසය මෙන්න මේ විදිහට ලියලා දැන් ඔන්න අර මම කලින් කියපු පෙති කියන සංකල්පය ආයෙත් ඕන වෙනවා. මොකද්ද පෙති කියලා කියන්නේ? පේලියක් තීරයකින් ගුණ වෙනවා. පේලි කියන්නේ මේ අතර තියෙනවා, තීර කියලා කියන්නේ මේ අතර තියෙනවා. දැන් මම ඔයාලට highlight කරලා පෙන්නන්නම් පේලියක්. මෙන්න මේක එක පේලියක්, මේක තවත් පේලියක්. ඊළඟ න්‍යාසයට යනවා මෙන්න මේක තීරයක්, මේක තීරයක්. පැටලෙන්න බෑ පෙති කියන සංකල්පය නිතරම එනවා. ඝනයක් ලියන කොටත් එනවා, න්‍යාස දෙකක් ගුණ කරන කොටත් එනවා. මේක මොකද්ද? පේලි. පළවෙනි න්‍යාසයේ පේලි ටික ලකුණු කරගන්නවා. දෙවෙනි න්‍යාසයේ තීර ටික ලකුණු කරගන්නවා. ඒ මොන සංකල්පය අනුවද? පෙති කියන සංකල්පය අනුව. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට කොටු දෙලක් නිර්මාණය කරගන්න. මෙන්න මේ කොටු දෙල හරහා ඔයාලට ලේසියෙන්ම පිළිතුරු කරා යන්න පුළුවන්. හරි. දැන් මේ කොටු දෙල නිර්මාණය කරගන්න ඕන අපි දන්නවා මේක ලැබෙන්නේ ගණය දෙක ගුණ කිරීම දෙකේ ගණයක්. මොකද මේක දෙක ගුණ කිරීම දෙකේ ගණයක් තියෙන න්‍යාසයක්, මේකත් දෙක ගුණ කිරීම දෙකේ ගණයක් තියෙන න්‍යාසයක්. එතකොට මේ දෙක ගුණ කරලා ලැබෙන න්‍යාසයක් දෙක ගුණ කිරීම දෙක ගණයේ තියෙන න්‍යාසයක් නිසා අපි දන්නවා ස්ථාන හතරක් තියෙනවනේ. මේ ස්ථාන හතර තමයි මෙතන තියෙන්නේ. ඊළඟ ස්ථාන වලට මම දැන් එන අගයන් ටික පැහැදිලි කරලා කියන්න. මේ මෙතනට එන්නේ නැහැ මුකුත්. එතනට මුකුත් එන්නේ නැහැ. ඔයාලට ඕනනම් එතන ওই විදිහට නිකන් තියන්න පුළුවන්. මම ඕනනම් එතන බිඳුවක් එහෙම නැත්නම් කතරයක් ওই විදිහට දාන්න. ඒක ඔයාලට එතන මුකුත් ලියවෙන්නේ නැත. දැන් මේ අතට තියෙනව මොනවද? පේලි. ඔන්න ආයෙත් තියෙනවා පෙති කියන සංකල්පය. පේලි. ওই ටික ලියා ගන්න. 1 2 ওই විදිහට ලියා ගන්න. ඊට පස්සේ අපි අර රවුන්ඩ් කරපු ටික තමයි මෙතනට එන්නේ. බිඳුව 1. හරි. දැන් ඔයාලට පුළුවන් ඊළඟට තීර. තීර වලට එනවා මොකද්ද? මෙතනදී අපි ලිව්වා තීර 2 බිඳුව මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට බිඳුව 4. පෙති කියන සංකල්පය ඕන නැවත වතාවක් පාවිච්චි වුණා. දැන් ඔයාලට කරන්න තියෙන හරිම ලේසි වැඩක් මෙන්න මේ
පෙති කියන සංකල්පය පාවිච්චි කරලා මෙන්න මේ පේලියක් මෙන්න මේ තීරයකින් ගුණ කරන්න ඕන. ඒ ලැබෙන උත්තරේ මෙතන ලියනවා. මේක මේකෙන් ගුණ කරලා මෙතන ලියනවා. මේක මේකෙන් ගුණ කරලා මෙතන ලියනවා. මේක මේකෙන් ගුණ කරලා මෙතන ලියනවා. හොඳට බලා ගන්න කරන විදිය. මෙන්න මෙතන තියෙන පළවෙනි සංඛ්‍යාව මෙතන තියෙන පළවෙනි සංඛ්‍යාවත් එක්ක ගුණ කරනවා. එක් වරක් දෙක දෙකයි. දෙවරක් බිඳුව බිඳුවයි මේ දෙක එකතු කරන්න ඕනේ. එකතු කරාන් පස්සේ උත්තරේ කීයද? 2.2යි 2ම තමයි. හරි. දැන් ඊළඟට මෙන්න මේක මේ පේලියත් එක්ක ගුණ කරනවා. පේලියත් තීරයත් එක්ක ගුණ කරනවා. මේකේ පළවෙනි සංඛ්‍යාව මේකේ පළවෙනි සංඛ්‍යාව එක්ක ගුණ කරනවා. එක් වරක් බිඳුව බිඳුවයි. දෙවරක් 4 8යි. ඒ දෙක එකතු කරන්න ඕනේ. එතකොට එනවා මෙතන 8යි කියලා. හරිද? ওই විදිහට තමයි න්‍යාසය සම්පූර්ණ කරන්නේ. ඊළඟට මෙතන අපිට පළවෙනි සංඛ්‍යාව වුණා ආයෙත් වෙනවා පේලියක් තීරයකින් ගුණ කරනවා. පේලියක් තීරයකින් ගුණ කරනවා. පෙති කියන සංකල්පය තමයි ඔයාට මොකක් හරි පැටලෙනවා නම් න්‍යාස පාඩමේ පෙති කියන සංකල්පය ඕන තැනකට දාන්න වරදින්නේ නැහැ. හරි. මෙතන පළවෙනි සංඛ්‍යාව මෙතන පළවෙනි සංඛ්‍යාවත් එක්ක ගුණ වෙනවා. දෙවරක් බිඳුවරක් දෙක බිඳුවයි. එක්වරක් බිඳුව බිඳුවයි. මේ දෙක එකතු කරාම උත්තරේ බිඳුවම තමයි. බිඳුවරක් බිඳුව බිඳුවයි. එක්වරක් 4 4යි. මේ දෙක එකතු කරාම 4යි කියලා ලැබෙනවා. දැන් අපිට පුළුවන් මේ දෙකේ අවසාන පිළිතුර මෙන්න මේ විදිහට සමානයි කියලා දාලා මේ ඉලක්කම් 4 ලියන්න. 2 8 බිඳුව 4. මේක තමයි මේ න්‍යාස දෙකේ ගුණිතයේ ප්‍රතිඵලය වෙන්නේ. අවසාන පිළිතුර. දෙක ගුණ කිරීම දෙක තමයි ගණය. එතනටත් ඔන්න පෙති කියන සංකල්පය ආයෙත් ඕන වුණා. හරි. දැන් ඔයාලා දන්නවා ගණයක් ලියන්න දන්නවා. න්‍යාස දෙකක් එකතු කරන්න අඩු කරන්න දන්නවා. න්‍යාසයකට පිටින් තියෙන සංඛ්‍යාවකින් ගුණ කරන්න දන්නවා. ඒ වගේම න්‍යාස දෙකක් ගුණ කරන්නත් දන්නවා. න්‍යාස දෙකක සමානතාවයක් දන්නවා. ඒකක න්‍යාසයක් කියන්නේ මොකක්ද කියලා දන්නවා. හරි. දැන් අපි යමු 2017 ප්‍රශ්නේ සාකච්ඡා කරන්න. මේ 2017 ප්‍රශ්නේ දීලා තියෙනවා A හා B න්‍යාස දෙක දීලා තියෙනවා අපිට බලා ගන්න පුළුවන් AB ගුණ කරන්න කියලා තමයි තියෙන්නේ. A ගුණ කිරීම B. දැන් බලන්න AB ගුණ කරන විදිය මම ලියා ගන්නවා 2 ඍණ 2 2 විදියට ලියා ගන්නවා ගුණ කිරීම අපි ගුණ කිරීමක් දාන්න අවශ්‍ය නැහැ මෙතනදී ඍණ 1 2 කියලා දානවා. හරි. දැන් න්‍යාස දෙකක් ගුණ කරනකොට විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි මෙතන පළවෙනි එකේ ගණේ ලියන්න බලන්න. දෙක වාරයක් 1 දෙවරක් 1 දෙවෙනි න්‍යාසයේ ගණේ ලිව්වොත් එක් වරක් 2. හොඳට මතක තියාගන්න න්‍යාස දෙකක් ගුණ කරන්න නම් අවශ්‍යතාවයක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ ඝන යන් දෙක එක ළඟ ලිව්වට පස්සේ මේ එක ළඟ තියෙන ඉලක්කම් දෙක සමාන විය යුතුමයි. මේකේ ඉවර වෙන ඉලක්කමත් මේකේ පටන් ගන්න ඉලක්කමත් සමාන වෙන්න ඕන. කොටින්ම කියනවා නම් පළවෙනි න්‍යාසයේ තීර ගණන දෙවන න්‍යාසයේ පේලි ගණනට සමාන වෙන්න ඕන. එහෙම මතක තියාගන්න අවශ්‍ය නැහැ. මේ එක ළඟ තියෙන දෙන්න සමානයි නම් අවසානට මේ දෙන්න නැති වෙලා ගිහිල්ලා අපට ලැබෙනවා මෙයත් දෙන්නම ඉන්න න්‍යාසයක්. ඒ කියන්නේ මොකද්ද? දෙක ගුණ කිරීම දෙක න්‍යාසයක් අපට ලැබෙනවා. ඉතින් අපි මේ න්‍යාසය හොයාගන්න එක තමයි මේ ප්‍රශ්නේ අවසාන අරමුණ වෙන්නේ. දැන් අපි බලමු කොහොමද මේකට පිළිතුරු ලබා දෙන්නේ කියලා. හරි මම අර කලින් කිව්වා වගේ පෙති කියන සංකල්පය මෙතනටත් දාන්න පුළුවන් ලේසියෙන්ම. ඉතින් ඒක මෙතනදී ලොකුවට දැම්මේ නැතත් ප්‍රශ්නයක් නෑ. අර විදියට කොටු දෙලක් ඇඳලා මම ලේසියෙන්ම ගන්න විදිය කියලා දෙන්න මේ විදියට. පළවෙනි දැන් මොකද මෙතනදී තියෙන්නේ එක පේලියක් සහ එක තීරයක් විතරයිනේ. කොටින්ම කියනවා මේක තීර න්‍යාසයක් මේක පේලි න්‍යාසයක්. නම් දෙකක් වශයෙන් කියනවනම්. හරි. දැන් මෙන්න මේ පළවෙනි න්‍යාසයේ හොඳට බලා ගන්න පේලියක් තීරයකින් ගුණ කරනවා. පේති ඍණ 1 ඍණ 2 ඍණ 1කින් ගුණ කරනවා. ඍණ 2 ඍණ 1කින් ගුණ කරාට පස්සේ ලැබෙන්නේ කීයද? උත්තරය ධන 2යි. ඒක මම මෙතනින් ලියනවා. හරි. ළඟට පළවෙනි පේලිය දෙවන තීරයත් එක්ක ගුණ කරනවා. ඍණ 2 ගුණ කරනවා ධන 2කින්. එතකොට ලැබෙනවා ඍණ 4යි කියලා. දැන් ඔන්න පළවෙනි පේලියම ඉවරයි. අපි යනවා දෙවන පේලිය තේන අගයන් හොයන්න. මෙන්න මේ පේති. එතකොට මේ දෙක මේ ඍණ එකත් එක්ක ගුණ වෙනවා ඍණ 2යි. හැම වෙලාවෙම පෙති කියන සංකල්පය තමයි. පේති. දෙක දෙකත් එක්ක ගුණ කරාම 4යි. මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. මේක තමයි AB න්‍යාසය වෙන්නේ. හැම වෙලාවෙම මේ පෙති කියන සංකල්පය ගොඩක් වැදගත් වෙනවා. ඉතින් පේලි න්‍යාසයක් තීර න්‍යාසයකින් ගුණ කරන්න දුන්නම ඔයාලට අර දැලක් ගහලා නිර්මාණය දැලක් ඇඳලා ඒක උඩ කරන්න අවශ්‍ය නැහැ. මොකද හරියට පෙති කියන සංකල්පය දන්නවනම් ටක් ගාලා මේ විදිහට පේලියක් තීරයකින් කොටින්ම කියනවා පළවෙනි පේලිය පළවෙනි තීරයෙන් පළවෙනි පේලිය දෙවන තීරයෙන් දෙවන පේලිය පළවෙනි තීරයෙන් දෙවෙනි පේලිය දෙවන තීරයෙන් ගුණ කරලා හැම වෙලාවෙම පෙති කියන සංකල්පය තමයි පෙති
ওই විදිහට තමයි මේකේ හැම අවයවයක්ම හොයාගත්තේ. හරි. එතකොට මම හිතනවා න්‍යාස දෙකක් ගුණ කරන්න නංගිලා මල්ලිලා හැමෝටම පුළුවන් ඇති කියලා ප්‍රශ්න ඕන තරම් තියෙනවා මොඩල් පේපර්ස් වල පාස් මී ඇප් එකේ ඩවුන්ලෝඩ් කරලා කරන්න න්‍යාස ගණන් වලගේ පෙර පොතේ තියෙන ඕනම ගාණක් දැන් වලට හදන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. ඊළඟට අපි සාකච්ඡා කරමු 2018 අවුරුද්දේ ආපු ගාණ මොකක්ද කියලා. මේ විදිහට න්‍යාස දෙකක් ගුණ කරලා ලැබෙන පිළිතුර අපිට දීලා තියෙනවා ඒව ඇතුලේ x y තියෙනවා. x y වල අගයන් තමයි අපෙන් දැන් අහන්නේ. හරි. දැන් මෙතනදිත් අපිට පුළුවන් මේ වම් අත පැත්ත කොටු දලක් නිර්මාණය කරලා ටක් ගාලා මේ විදිහට කොටු දලක් නිර්මාණය කරගන්න. ඊට පස්සේ වලට පුළුවන් ඒකට අදාළ අවයවයන් ටික දාලා මේ න්‍යාස දෙකේ ගුණිතය ලබා ගන්න. හරි. මෙතනට මුකුත් වෙන්නේ නැහැ. ඔයාලට ওই විදිහට දාන්න පුළුවන්. ඊට පස්සේ පේලියක් තීරයක් විදිහට පෙති කියන සංකල්පය ඕන වෙනවා. මෙන්න පේලියක්, මෙන්න තවත් පේලියක්, මෙන්න තීරයක්, මෙන්න තීරයක්. හරි. පේලි ටිකයි තීර ටිකයි නම් කරගත්තා. ඊට පස්සේ දැන් ওই ටික වෙන වෙනම මෙතනට ගේන්න තමයි තියෙන්නේ. පළවෙනි පේලිය 2 ඍණ 1 මම මෙතනට අරන් ආවා. ඊළඟට බිංදුව 3 මම මෙතනට අරන් ආවා. ඊළඟට තීර ටික මම මේ පැත්තේ දානවා 1 ඍණ 2 මේ පැත්තේ ලියනවා. ඊළඟට 3 1 මේ පැත්තේ ලියනවා. හරි. දැන් අපි දන්නවා අපේ සංකල්පය මොකද්ද? පේලියක් තීරයකින් ගුණ කරනවා. පේලියක් තීරයකින් ගුණ කරනවා. ගුණ කරද්දි කොහොමද කරන්නේ? මෙතන පළවෙනි අවයවයේ මෙතන පළවෙනි අවයවයත් එක්ක ගුණ කරනවා. දෙවරක් 1 2යි. ඍණ 1 වරක් ඍණ 2 ධන 2යි. ඒ දෙක එකතු කරාට පස්සේ මෙතන ලැබෙනවා 4යි කියලා. ඔය විදිහට තමයි පළවෙනි අවයවය හොයාගන්නේ. ඊළඟට මෙතන 2 මෙතන 3ත් එක්ක ගුණ කරනවා 3 වරක් 2 6යි. ඍණ 1 වරක් 1 ඍණ 1යි. 6න් එකක් අඩු කරාම 5යි. හරිද? ඔය විදිහට තමයි හොයාගන්නේ. ඊළඟට මෙතන බිංදුව ගුණ කරනවා එකත් එක්ක. බිංදුව වරක් 1 බිංදුවයි. 3 වරක් ඍණ 2 කියලා කියන්නේ ඍණ 6යි. මේ දෙක අඩු කරාට පස්සේ ලැබෙන අවසානට ඍණ 6ම තමයි. දැන් ආයෙත් මෙතන බිංදුව මෙතන ඉන්න පළවෙනි සංඛ්‍යාව වන 3ත් එක්ක ගුණ කරනවා 3 වරක් බිංදුව බිංදුවයි. මෙතන අවසාන සංඛ්‍යාව 3 මෙතන යට තියෙන සංඛ්‍යාව 1 3 වරක් 1 3යි. මේ විදිහට ලියුවට පස්සේ මෙතන අවසානට එන 3යි කියලා. දැන් මේ න්‍යාසයේ වම් අත පැත්තට අදාළ අවසාන න්‍යාසය වෙන්නේ ගුණ කරාට පස්සේ 4 5 ඍණ 6 3. මෙන්න මේ සංඛ්‍යා ටික තමයි ඔය න්‍යාසයට ලැබෙන්න ඕන. හරි. ඔය විදිහට මම ලියාගත්තට පස්සේ සමානතාවයෙන් දකුණු අත පැත්තේ ඉන්නව බලාගෙන කවුද? xy ඍණ 6යි ධන 3යි විදිහට. දැන් බලන්න මේකයි සමාන. මේකයි සමාන. න්‍යාසයක දෙපැත්තේ තියෙන ඝනයන් සමාන න්‍යාස දෙකක් තියෙනවා. අපිට අනුරූප අවයව සමාන කරන්න පුළුවන්. එහෙනම් x සමානයි කීයද? x කියන එක්කෙනා 4ට සමානයි y කියන එක්කෙනා 5ට සමානයි. එහෙනම් අපිට ලියන්න පුළුවන් x සමානයි 4යි y සමානයි 5යි කියලා. මේ විදිහට ලියලා තියෙනවා නම් 2018 ප්‍රශ්නෙට සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා 2018 ප්‍රශ්නය හොඳටම තේරුම් ගන්න පුළුවන් වුණා ඇති කියලා සහ න්‍යාස දෙකක් ගුණ කරන්නේ කොහොමද කියලාත් දැන් ඔයාලට තේරෙනවා ඇති. 2019 ප්‍රශ්නේ මම තෝරගත්තා අද දවසේ සාකච්ඡා කරන අවසාන ප්‍රශ්නේ විදියට ඊළඟට සාකච්ඡා කරන්න තියෙන්නේ ඔබ ලියන සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්නය ඔබ ලිව්වට පස්සේ. හරි. ඉතින් මේ විදියට න්‍යාස දෙකක් ගුණ කරලා අවසානට ලබා ගන්න තියෙනවා x අඩංගු න්‍යාසයක් ඒකේ x වල අගය කීයද කියලා තමයි දැන් අපෙන් අහන්නේ. හරි. මම දැන් අර කලින් කියපු විදිහටම ආයෙත් මෙන්න මේ විදිහට කොටු දලක් නිර්මාණය කරගන්නවා. කොටු දලේ ඔයාලට පුළුවන් මෙතනට එන අගයක් අවශ්‍ය නැහැ. පේලි ටික මම දැන් අතනදී ලියන්නේ නැතුව එකපාරම ලියනවා. පෙති කියන සංකල්පය දැන් අපි දන්නවනේ. ඍණ 1 2. ඒක නිසා මම ටිකක් ස්පීඩ් මේක හදනවා. තීර ගන්න වෙනවා 2 ඍණ 1. මේක තමයි පළවෙනි තීරේ. දෙවෙනි තීරය වෙන්නේ ඍණ 1 1. මේ විදිහට ලියා ගන්නවා ඉක්මනට. ඊට පස්සේ 3 වරක් 2 6යි. 1 වරක් ඍණ 1 ඍණ 1යි. 3 වරක් ඍණ 1 ඍණ 3යි. 1 වරක් 1 1යි. මේ ටික එකතු කරලා මෙතන දාමු. මේක එකතු කරාම ඍණ 2යි. ඍණ 1 වරක් 2 ඍණ 2යි. දෙවරක් ඍණ 1 කියලා කියන්නේ ඍණ 2යි. මෙතන එනවා ඍණ 4යි කියලා. ඊට පස්සේ මෙතන ඍණ 1 වරක් ර්ණ 1 කියලා කියන්නේ ධන 1යි. දෙවරක් 1 එනවා කියලාද ධන 2යි කියලා. එතකොට මෙතන එකතු කරාම 3යි කියලා ලබා ගන්න පුළුවන්. එතකොට මේ වම් අත පැත්තේ තියෙන න්‍යාස දෙක ගුණ කරාට පස්සේ ලැබෙන්නේ 5 ඍණ 2 ඍණ 4 ධන 3 විදියට ලැබෙනවා. අපි න්‍යාස දෙක ගුණ කරා හරිද වැරදිද කියලා බලා ගන්න පුළුවන් අංගේ මල්ලි මෙතනදී අපිට x කියන තැනට තියෙන අනුරූප අවයවය හැරෙන්නට අනිත් අවයවයන් සමාන විය යුතුයි. මොකද ඝනයන් සමානයිනේ. පෙති කියන සංකල්පය අනුව දෙක ගුණ කිරීම දෙක තමයි ඝනය. එතකොට මෙතන 5 මෙතන අනිවාර්යයෙන්ම තියෙන්න ඕන. මෙතන ඍණ 4 අපිට ගානේ තියලා තියෙනවා. අපි සුළු කරාමත් ඍණ 4 ලැබෙන්න ඕන. එහෙම එන්නේ නැත්නම් අපි න්‍යාස දෙක ගුණ කරලා තියෙනවා
වැරද්දලා තියෙනවා. මෙතන 3 නම් අනිවාර්යෙන් මෙතන 3. එහෙනම් අනුරූප අවයවය වෙන්නේ කීයද? x ට x සමානයි ඍණ 2යි කියලා ලියුවනම් සම්පූර්ණයෙන්ම ලකුණු ලබා ගන්න පුළුවන්. එහෙනම් මෙන්න මේ විදිහට ඉතින් සියලුම ප්‍රශ්න සාකච්ඡා කරා පසුගිය විභාග අවුරුදු කිහිපයකම. ඉතින් දැන් නංගිලා මල්ලාට න්‍යාස පාඩම හා සම්බන්ධ සියලුම સિદ્ધාන්ත පුළුවන් වෙන්න ඕන. මොනවා හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යයෙන්ම කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම න්‍යාස ගුණ කරන මෙන්න මේ ක්‍රමය සහ පෙති කියන සංකල්පය සම්බන්ධව ඔබේ අදහසක් පල්ලෙහා තියෙන කමෙන්ට් සෙක්ෂන් එකෙන් දාන්න කියලා මතක් කරනවා. ඉතින් ඒක මතක් කරන ගමන් ඒ වගේම තමයි ඔයා මේ වගේ වීඩියෝස් වලට කැමති නම් සහ මේ වීඩියෝ එක බලලා මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් අනිත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම මතක තියාගන්න මේ වීඩියෝ එකට පල්ලෙහා තියෙන subscribe button එක සහ ඊට හැප්පෙත් තියෙන bell icon එක click කරන්න. විභාගේ ලං වෙන්න උණුසුම පිට ලැබෙන වීඩියෝස් ටික ඔබේ අතටම එතකොට ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් නංගිලා මල්ලාට හදවතින්ම සුබ පතන ගම අද වීඩියෝ එක අවසන් කරනවා. ළඟෙන ගණිත විභාගයේ ඉහළින්ම සමත් වීමට ලකුණු 95කට වඩා වැඩියෙන් අරගෙන ඒ සමාර්ථයක් ලබා ගැනීමට සියලු දෙනාටම හැකියාව ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. සාමාන්‍ය පෙළ හා උසස් පෙළ හදාරන ඔබ සඳහා වීඩියෝ සහිතව සියලුම සිද්ධාන්ත, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර, ආදර්ශ ප්‍රශ්න පත්‍ර, ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ පාසල්වල විභාග ප්‍රශ්න පත්‍ර සහ අනුමාන ප්‍රශ්න පිළිතුරු සහිතව නොමිලේ ලබා ගැනීම සඳහා ඔබත් දැන්ම PassMe app එක ඩවුන්ලෝඩ් කරගන්න. PassMe ඉගෙන ගන්න හොඳම විදිහ.